and it's a new day for us. නැවුම් දිනයක් අපට. නමුත් දවස නිමා වෙන්නට යන මොහොත ඔබ සූදානමින් සිටිනවා තවත් ධනාත්මක චින්තන දේශනයකට. සැබවින්ම ධනාත්මක චින්තනය ඔබේ ජීවිතය වෙනස් කරවන මාවතක්මයි. විශේෂයෙන්ම ඒ තුල තිබෙන සාධනීය වූ තර්කානුකූල වූ විශේෂයෙන්ම පදනම් සහිත බව ඔබව ක්‍රමක්‍රමයෙන් මේ විත ආකර්ෂණය කර ගන්නවා. පදනමක් සහිතයි මේ සියලුම දේවල් වලට. ඔබට ඇස්මනා පිට යම් යම් දේවල් පෙනෙන්නට තිබෙනවා. ඔබ ධනාත්මක චින්තනය හදාරන්නේයි ඒ සැබවින්ම හැදෑරීමක් පමණක්මද නැත්නම් එය ඔබ තුල කිඳා බැස තිබෙන නිසා ඔබ ඊට යොමු වී තිබෙනවාද? ඔබ ධනාත්මක චින්තනයෙන් යුතු පුද්ගලයෙක්. ඔබ ධනාත්මක චින්තනය ඔබේ රුධිරයට ඔබේ ස්නායුවලට කාවද්ද ගත්ත කෙනෙක්. ඒ නිසාමයි ධනාත්මක චින්තනයට ඔබ ඇලුම් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබ එයින් වෙන් වූ කෙනෙක් නොවේ. You are not separate from this positive thinking process. You are not separate. ඔබ වෙන් වුණු කෙනෙක් නොවේ එම ක්‍රියාවලියෙන්. ඉතින් අද සාකච්ඡාවේදී මා ඔබට අතිශයින් සියුම් ඔබේ ජීවිතය වෙනස් කරවන අතිශය ප්‍රබල සාධක කිහිපයක් කරුණු කිහිපයක් ගෙන එන්නට සූදානමින් සිටිනවා. අතිශය ප්‍රබල කරුණු කිහිපයක් අපි අවධානය යොමු කරමු. විශේෂයෙන්ම brain and mind කියන සාධක දෙක පිළිබඳව, මොළය සහ මනස පිළිබඳව. මේ පිළිබඳව නිරන්තරයෙන්ම නව අධ්‍යයන සිදු වෙනවා. මොකක්ද මේ දෙකෙන් වඩා ප්‍රබල? brain and mind. මේ දෙක එකක්මද? සැබවින්ම නවලොව අධ්‍යයන වලින් දිනෙන් දින කරුණු අනාවරණය වන්නේ මේ දෙකක්ම බවයි. brain and mind. මොළය සහ මනස මේ දෙකක්ම බවයි කියවෙන්නේ. ඒ නිසා අප මේ පිළිබඳව කතා කරන එක, මේ පිළිබඳව අවබෝධ කරගන්න එක අපි ධනාත්මක චින්තන ක්‍රියාවලියටත් ඉතාම වැදගත් වෙනවා. සැබවින්ම මනසින් ලබා දෙන විධාන මොළය ලබා ගන්නවා. එසේත් නැත්නම් මනසට ක්‍රියාත්මක වන්නට මොළය යම්කිසි පදනමක් සලසා දෙනවා. බ්‍රේන් නැත්නම් මේ අපේ ස්නායු පද්ධතිය, භෞතික වශයෙන් අපි දකින ස්නායු පද්ධතිය අපිට අවශ්‍යයි මනසින් ලබා දෙන යම් යම් විධාන ක්‍රියාත්මක කරන්නට. Impact of our thinking on the brain. Impact කියන්නේ බලපෑම. අපි thinking pattern එකේ තියෙන බලපෑම. අපේ සිතුවිලි රටාවන්ගේ තියෙන බලපෑම මොළය මත. Impact of our thinking on the brain. Your mind is separate from your brain. මේක තමයි පළමු කාරණේ ඔබ හඳුනාගත යුතු වෙන. ඔබේ සිත ඔබේ මොළයෙන් වෙන් වූ දෙයක් කියන එක. මෙය දිනෙන් දින අලුත් වන ලෝකේ නව අධ්‍යයන වලින් හෙළිවන වැදගත්ම කරුණක්. Your mind is separate from your brain. You have such an incredible, powerful mind. ඔබට තිබෙනවා ඇදහිය නොහැකි බලවත් මනසක්. Incredible, ඇදහිය නොහැකි. Powerful, බලවත්. ඔබට තිබෙනවා ඇදහිය නොහැකි බලවත් මනසක්. අනේ ඇදහිය නොහැකි බලවත් මනස විශ්වාස කරන්න. Normal default mode is your mind is full with love and power and soundness. සාමාන්‍යයෙන් අපේ සිතේ පවතින මූලිකම ස්වરૂපය වෙන්නේ එය ආදරය, ඒ වගේම ශක්තිමත් බව, ඒ වගේම soundness, පිරිසිදු හැඟීම. sound කියන්නේ විශිෂ්ට කියන එක, soundness විශිෂ්ට බව, පිරිසිදු හැඟීමෙන් වූ විශිෂ්ට බව. මෙන්න මේ දේවල් තමයි අපේ සිතේ පවතින මූලිකම ලක්ෂණය. ඒ කියන්නේ ඔබ යම් යම් නපුරු සිතුවිලි
ඊර්ෂ්‍යාව වරදකාරී හැඟීම එසේත් නැත්නම් අන් අය විනිශ්චය කරන ස්වરૂපය හීනමානය වගේ දේවල් වලින් ඔබේ මනස කිලිටි කර නොගන්නේ නම් ඕනෑම කෙනෙක්ගේ මනසේ තිබෙන ඩිෆෝල්ට් මොඩ් එක, ඒ කියන්නේ මූලිකම ලක්ෂණය තමයි ආදරේණය පිරීලා තියෙනවා නිතරම. එය ඔබ අවදියෙන් සිටින විට සාමාන්‍යයෙන් මනසේ පවතින මූලික ස්වરૂපය ඕනෑම කෙනෙක්ගේ. එය ආදරයෙන් පිරීලා තියෙනවා. ඒ වගේම ශක්තියෙන් විශිෂ්ට වූ පිරිසිදු ලක්ෂණ වලින් පිරිසිදු ගුණ වලින් පිරීලා තියෙනවා. මෙය නූතන අධ්‍යයන වලින් හෙළි වී තිබෙන ප්‍රබල කරුණක්. අපි ඩිෆෝල්ට් කියන වචනය පරිගණකවලදීත් භාවිතා කරනවා. ඩිෆෝල්ට් කියලා කියන්නේ දැන් ඔබට Yahoo සහ Google වශයෙන් සර්ච් එන්ජින්ස් දෙකක් තියෙනකොට ඔබ මෙයින් එකක් කලින් තෝර ගන්නවා. පූර්ව නිගමනයක් ඔබ ලබා දෙනවා ඔබේ පරිගණක දත්තවලට ඔබ Yahoo නෙවෙයි Google සර්ච් එන්ජින් එක තමයි පාවිච්චි කරන්න කියලා. එතකොට විකල්පයක් නැහැ. අනිවාර්යයෙන්ම විකල්ප දෙකින් ඔබ Google තෝර ගන්නවා. Google තමයි දැන් ඔබේ සර්ච් එන්ජින් එක වෙන්නේ. ඔබ පරිගණකයෙන් යම් දෙයක් පරීක්ෂා කරනකොට Google හරහා තමයි ඒක සර්ච් වෙන්නේ. Yahoo හරහා නෙවෙයි. එතකොට අපි කියනවා ඩිෆෝල්ට් සර්ච් එන්ජින් එක ඔබේ. ඒ කියන්නේ මූලිකම විකල්ප වලින් තොර මූලිකම ඔබ කලින් තෝරාගත් සර්ච් එන්ජින් එක තමයි Google. මේ වගේ අපේ මනසේ තියෙනවා ඩිෆෝල්ට් මොඩ් එකක්. ඒ කියන්නේ කලින් තෝරාගත්ත විකල්ප නැති ස්වභාවිකව යන ස්වරූපයක් තියෙනවා. ස්වභාවිකව යන තැනක් ඔබ කම්පියුටර් එකේදී Google තෝර ගන්නවා වගේ තෝර ගන්න දෙයක් නැහැ. එතෙන්ටම තමයි ස්වභාවිකව යන්නේ. ඔබ වචනයක් හොයනවා නම් ඔබ යම් කිසි දෙයක් ඕනම දෙයක් හොයනවා නම් Google search engine එක හරහා තමයි එන්නේ. ඒක තමයි මූලිකම ස්වරූපය. අපි මේකට කියනවා default mode කියලා. මනෝවිද්‍යාඥයන් ඒ වගේම ජීව විද්‍යාඥයන් මොලේ පිළිබඳ පර්යේෂණ කරන අය මේ default mode කියන වචනේ මේකට භාවිතා කරන්නේ ඒකයි. මොකද්ද මනසේ තියෙන default mode එක? Your mind is full with love. ඔබේ මනස නිතරම ආදරයෙන් පිරීලා තියෙන. ඒකට අයිති නැහැ වෛරය. එහෙමනම් ඔබ වෛරය තරහව නිතරම මනස තුලට කෘතිම ලෙස දෙනවා නම් ඒවා කෘතිමව දෙන්නේ. මනසේ මූලික ස්වરૂපයක් නෙවෙයි ඒක. මේවා පර්යේෂණ වලින් ප්‍රබලව හෙළි වුණු කරුණු නූතනේ. ඔබ අර ඩිෆෝල්ට් මොඩ් එකේ තියෙන මනසට ආදරයෙන් පිරීලා තියෙන මනසට තරහව වෛරය ඊර්ෂ්‍යාව දෙනවා නම් එහෙනම් මේ දේවල් සටන් කරනවා ඔබේ අර මූලික මනසේ තිබෙන ස්වરૂපයත් එක්ක. ඒ සටන් කිරීම මනසට ඔබේ මොළයට හානි කරයි, ඩැමේජ් කරනවා මොළයට. එසේනම් ඔබේ සිතුවිලි රටාවට ඔබේ තින්කින් පැටර්න් එකට පුළුවන් ඔබේ මොළයේ සෞඛ්‍ය සම්පන්න බව තීරණය කරන්න. 98ක් පිළිකා වැළඳෙන්නේ තින්කින් පැටර්න් එක. නැත්තම් thoughts නිසා කියන එක නූතන පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා. සුළු ප්‍රමාණයක් නෙවෙයි 98% of cancers පිළිකා වලින් 98ක්. එනිසාම ඔබේ මනසේ පිරිසිදු ස්වභාවය ඔබට මතු කරන්න පුළුවන් නම් එය සිතට පුහුණු කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් පිළිකාවක් ඒ තුලම සුව කරන්න පුළුවන්කම තිබෙනවා. අපි දන්නවා ආදරය කරුණාව මත පදනම්ව බොහෝ විට එවැනි රෝගවලට වැළඳුණු අයගේ රෝග නිවාරණය වුණු අවස්ථා තියෙනවා. අතුරුදහන් වුණු අවස්ථා තියෙනවා. ඩොක්ටර්ස්ලා කියනවා මෙයා තව සති 2යි ජීවත් වෙන්න කියලා. නමුත් එවැනි පුද්ගලයන් තවත් මාස 2ක් ජීවත් වුණු අවස්ථා තියෙනවා. සමහර විට රෝගය සම්පූර්ණයෙන් සුව වුණු අවස්ථා තියෙනවා. තවත් සමහර අවස්ථාවල ඩොක්ටර්ස්ලා සාමාන්‍යයෙන් කියනවට වඩා වසර ගණනාවක් ඔවුන් ජීවත් වුණු අවස්ථා තියෙනවා. ඒ බඳු තැන්වලදී සමහර විටක ආගම ධර්මයක් පිහිටට එනවා. ඊට හේතුව ආගම ධර්මයේ තුලිනුත් කෙනෙකුගේ සිතට ප්‍රබල බලපෑමක් කරනවා, ආදරය ඇතුල් වෙනවා. ඉතින් එය එකිනෙකාගේ තිබෙන චිත්ත ස්වરૂපය අනුව චිත්ත ශක්තියින් අනුව සිදුවෙන්නක්. එනිසා සිතෙහි බලපෑම දැන් අපි විශේෂයෙන්ම ධනාත්මක චින්තනය තුළ කතා කරන සිත යම් ආකාරයකින් භෞතිකව අපට යමක් ලබා දෙනවා කියන එක, අපේ සිත මෙහෙය වෙන ආකාරය අනුව භෞතික වූ දෙයක් අපිට ලැබෙනවා කියන එක සැබවින්ම සත්‍යයක්. එය පර්යේෂණ වලින් පවා හෙළි වී තිබෙන කරුණක්. මෙහිදී මා සාමාන්‍යයෙන් කතා කරන්නේ normally I want to talk with you about the impact of your thoughts on your brain. ඔබේ සිතුවිලි වල බලපෑම
ඔබේ මොලේ මත. මේක සාමාන්‍යයෙන් අපි ධනාත්මක චින්තන දේශකවරුන් කතා කරන මාතෘකාවක්, ලෝකයේ පුරාම ජනප්‍රිය තේමාවක්. ඔබ මෙය සාකච්ඡාවට බඳුන් කළ යුතුමයි, විශ්ලේෂණයට භාජනය කළ යුතුමයි. විශේෂයෙන් මේ අපේ මනසේ තියෙන ඩිෆෝල්ට් මොඩ් එක ඔබේ මනසේ රඳව ගන්න එක සදාකාලික සනාතන සත්‍යයක්. අපේ මනසේ තියෙන මූලික ලක්ෂණය ඩිෆෝල්ට් මොඩ් එක. අර Google search engine එක අපේ කම්පියුටර් එකේ ඩිෆෝල්ට් සර්ච් එන්ජින් එක වෙනවා වගේ. කියන්නේ වෙන විකල්ප නැහැ. ඩිෆෝල්ට් එකක් කියලා කියන්නේ ඩිෆෝල්ට් මොඩ් එක කියලා මෙතන කියන්නේ. ඒක තමයි මූලිකම කලින් තෝරාගත්ත මනස ඒ පරිගණකයේ පවතින මූලික ස්වરૂපය. අපේ මනසේ ඩිෆෝල්ට් මොඩ් එක තුල නැත්තම් මූලික ස්වરૂපය තුල පිරීලා තියෙන්නේ. Your mind is full with love and power and soundness. soundness කියන්නේ මේ මනසේ තියෙන නිරෝගී සෞඛ්‍ය සම්පන්න විශිෂ්ට පිරිසිදු ගුණ. ඒවයින් තමයි මනස මූලික වශයෙන් පිරීලා තියෙන්නේ. කුඩා දරුවෙක් තුල අපි දකින සුන්දරත්වය, අපි දකින්නේ බිලිඳකු තුල අපි දකින්නේ සුන්දරත්වය, අපි දකින්නේ වයස අවුරුදු 9ක 10ක 11ක පුංචි දරුවෙක්ගේ සුන්දරත්වය අපි දකින්නේ මේ මනසේ මූලික ස්වરૂපය ඔවුන් කිලිටි කරගෙන නැහැ තා. වැඩිහිටියන් වශයෙන් උත් ඒ ලෙස පවත්වා ගන්න ඔබට පුළුවන්ද? සැබවින්ම එලෙස පවත්වා ගන්නා විශිෂ්ට පුද්ගලයන් ලෝකයේ තුල සිටියා ඉන්නවා. විශ්වාස කරන්න අදහන්. ඒ වෙනුවෙන් මනස සටනට යොදවන සටන් කරන අය ලෝකයේ සිටියා ඉන්නවා විශ්වාස කරන්න. මොකද මේක ඕනෑම මිනිසෙකුගේ මූලික ස්වરૂපයක්. This is the default mode of human beings. මේක තමයි මිනිසුන්ගේ තියෙන ඩිෆෝල්ට් මොඩ් එක. ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඒ ඩිෆෝල්ට් මොඩ් එකට යන්න පුළුවන්. ඒ මූලික ලක්ෂණය තියෙන තැනට ගිහිල්ලා ඒ වැළඳ ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඔබ වෛරයෙන් සිත කිලිටි කර ගන්නවා නම්, ඔබ තරහෙන් සිත කිලිටි කර ගන්නවා නම්, ඊර්ෂ්‍යාවෙන් සිත කිලිටි කර ගන්නවා නම්, ගිල්ට් කියන එක වරදකාරී හැඟීමෙන් ඔබ සිත කිලිටි කර ගන්නවා නම්, මම වැරදි කියලා ඔබ හිතනවා නම්, හැමෝම වැරදි කරනවා ඒ නිසා මමත් වැරදි කරනවා කියලා ඔබ හිතන හීනමානයෙන් පෙළෙනවා නම්, ඒක හීනමානයක්. හැමෝම වැරදි කරනවා. නමුත් ඒ වරදින් මිදෙන්නට දරන උත්සාහයන්ගේ නිරන්තරයෙන් සිටින විශිෂ්ට පුද්ගලයන් සිටිනවා කියන ඒ හීනමානයෙන් මිදුණු තැනයි ඔබ ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් සටන් කරන මිනිසුන් ඉන්නවා. සිත නිතරම ඒ වෙනුවෙන් වෙහෙසවන මිනිසුන් සිටිනවා. එතනයි ඔබ ඉන්න ඕනේ. ඉතින් මේවට අපි කියනවා toxic thoughts කියලා. toxic thoughts, විස සහිත සිතුවිලි. මේ විස සහිත සිතුවිලි පිළිකා වැනි රෝගවලට හේතු වෙනවා. ඔබේ ප්‍රතිශක්ති කරන පද්ධතියට හේතු වෙනවා. බෞද්ධයෙක් නම් දිනකට 21 වතාවක් රතන සූත්‍රය සජ්ජායනා කරන්න, කතෝලිකයෙක් නම් බයිබලය 4-5 වතාවක් කියවන්න, ඉස්ලාම් භක්තිකයෙක් නම් කුරාණය කියවන්න, තමන්ගේ ආගමික වතාවත්වල යෙදෙන්න, සාමය පතුරවන්න සිත තුල. එයින් කුමක්ද සිදු වෙන්නේ? ඔයාගේ ඉමියුන් එක, IMMUNE ඉමියුන් ප්‍රතිශක්තිය වැඩි වෙනවා. මේ කාල සීමාව තුල, විශේෂයෙන් මේ කොරෝනා පැතිරෙන කාල සීමාව තුල ඔබේ මනසේ බලය පාවිච්චි කරන්න පුළුවන් ප්‍රතිශක්තිය වැඩි කරන්නට. ලෝකයේ අපිට පෙනෙනවා වැඩිපුරම කොරෝනා වැනි රෝගවලින් මිය යන අය සැබවින්ම අපි ඒ අය ගැන වැරදි සිතුවිල්ලක් මෙතනදී ඇත්තටම වැරදි නිගමනයක් අවසාන වශයෙන් දෙන්න නරකයි. කොරෝනා රෝගය මෙතෙක් අපි දුටු කොරෝනා වෛරස් වලට වඩා ප්‍රබල වෛරසයක්. කොරෝනා කියන්නේ ඒ වෛරස් එකේ නම. කොරෝනා වෛරසස් 4-5ක් තිබුණා. ඇත්තෙන්ම ඉබෝලා නම් වූ වෛරසයත් කොරෝනා ප්‍රභේදයක්. මීට කලින් එවැනි කොරෝනා ප්‍රභේද ගණනාවක් අපි දැක්කා. ඉතින් මේ තවත් එක කොරෝනා ප්‍රභේදයක්. නමුත් ඒ ප්‍රබලයි. ඒ නිසා අපි මිනිස්සුන්ටම දොස් කියන්න පෙළඹෙන්නේ නැහැ මෙතනදී. නමුත් මිය යන මිනිසුන් මිය ගියේ අපරාධය කියන එක මම කියනවා. ප්‍රතිශක්තිය වැඩි කරන්න පුළුවන් ප්‍රබලම තැන තමයි ඔබේ සිත. ඔයාගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ස්වභාවිකවම වැඩි වෙනවා. ඔබ සිත තුල සාමය ස්ථාවර කරනවා නම්, ආදරය තව තවත් වැඩි කරනවා නම්, එය සැබවින්ම පිරිසිදු චිත්ත ස්වરૂපයක්. ඔබේ ප්‍රතිශක්තියට බලපෑම් කරන, ඔබේ මොළයේ පිළිකා රෝගවලට පවා බලපෑම් කරන, පිළිකා සුවවීමට පවා බලපානවා. ඔබ සිත පුහුණු කරන ආකාරය, ප්‍රබල පිළිකාවක් සුව කරන්නට ඔබ සිත පුහුණු කරන ආකාරය බලපානවා. සංගීතය තුලින් කෙතරම් දුරට ඔබේ සිත සාමකාමී කළ හැකිද? ඔබ සංගීතයට ඇලුම් කරන කෙනෙක්ද? ඒ තුල ඔබේ සිතේ සාමය හට ගන්නවද? එසේනම් නිතර නිතර යම් ශාන්ත
සංගීත රිද්මයන්ට සවන් දීමෙන් ඒ සිතෙහි සාමය ඇති කිරීමෙන් ඔබට පුළුවන් මොලේ ස්වභාවයන්ට මොලේ භෞතික ස්වභාවයන්ට බලපෑම් කරන්නට. ධනාත්මක චින්තනය මිත්‍යාවක් නොවේ. සිතෙහි බලය පිළිබඳවයි අපි කතා කරන්නේ, power of your mind. අපි යමු ඉදිරියට. අපි මෙතනදී කතා කරන්නේ මේ ඩිෆෝල්ට් මොඩ් එක, සිතෙහි පවතින ආදරයෙන් පිරුණු ස්වභාවය, මෛත්‍රියෙන් පිරුණු ස්වභාවය, කුණු නැතිකම. මේක තමයි ස්වභාවික තත්වය. That's the normal. ඒක තමයි ස්වභාවික තත්වය. That's the normal. Do you know how the mind can actually change brain? ඔබ දන්නවද කොහොමද ඇත්තටම හිතට පුළුවන් වෙන්නේ කියලා මොළය වෙනස් කරන්න? Do you know how the mind can actually change the brain? Yes, of course. It can change our brain. Our mind can change the brain. නිතරම මතකයේ රඳව ගන්න නූතන පර්යේෂණ වලින් හෙළි වී තිබෙන කරුණක් මෙය. නිතරම මොළය යටත් මනසට. මනස තමයි ප්‍රබල, සිත තමයි ප්‍රබල. මේ වැදගත්ම සාධකයේ තමයි ඔබ මතකයේ රඳවා ගත යුතු නූතන අධ්‍යයන වලින් හෙළි වී තිබෙන ප්‍රබලම කරුණක්, mind is separate from your brain කියන එක. සිත ඔබේ මොළයෙන් වෙන් වූ දෙයක් කියන එක. අපි යමු ඉදිරියට. When I am talking to you, මම ඔබට මේ කතා කරන වෙලාවේ ඔබ මාව දකිනවා. You are seeing me and hearing me. මම පවසන දේවල්, what I am talking to you, මේ දේවල් ඇසුරින් ඔබ නිගමන වලට එළඹෙනවා. මම ඉදිරිපත් කරන්නේ ඔබට පුංචි අදහසක්, ඔබේ මොළය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සහ මේ දෙක එකිනෙකින් සෙපරේට් කියන එක පිළිබඳව අදහසට ඔබ දන්නා කරුණකින් සාධක සපයන්නයි මම උත්සාහ කරන්නේ. මේ දෙක වෙනස් කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. මොළය සහ ඔබේ සිතුවිලි මේ දෙකක්. මොළය තුලමයි සිතුවිලි හටගන්නේ, මොළයමයි සිතුවිලි කියලා හිතනකොට මේක ටිකක් අපිව ඍණ පැත්තට තමයි ඇදගෙන යන්නේ. ඇත්තටම ඇත්ත ඒක නෙවෙයි. ඇත්ත මේ දෙක සෙපරේට් කියන එක, වෙනස් කියන එක. When I am talking to you, මම ඔබට කතා කරනකොට ඔබ මාව දකිනවා, ඒ වගේම ඔබට මම කියන දේ ඇසෙනවා. Your 5 senses are activated. ඔයාගේ sensors activate වෙනවා. සමහර විට පහම නොවුනත් පහෙන් දෙකක් තුනක් හරි. මොනවාද මේ sensors කියලා කියන්නේ? ඔබේ පංචේන්ද්‍රිය කියලා අපි කියන්නේ. ඔබේ sensors පහ අවදි වෙනවා. 5 senses. මේ ඇස, කන, නාසය, දිව, සම යනාදී වශයෙන් ඔබ සාමාන්‍යයෙන් අහලා තියෙන sensors පහ. 5 senses. Sense of sight, sense of sound. Sound එකේ sense එක, ඒ සංවේදනය. ඒ සංවේදනයන් මොළය කරා ගමන් කිරීමක් සිදු වෙනවා. පළමුව ඒ සංවේදනයන් ඒ තැන්වල ඇති වෙලා ඇසෙහි හටගෙන ඊට පස්සේ තමයි මොළය කරාය ගමන් කිරීම සිදුවන්නේ. මේව තමයි නූතන පර්යේෂණවල හෙළි වෙලා තිබෙන කරුණ. නූතනම අලුත්ම පර්යේෂණ ප්‍රතිඵලයි මා මේ ඔබට ගෙනේ. මෙතනදී those 5 sensors move into your brain. මේක ඔබ සාමාන්‍යයෙන් මේ විද්‍යාව පන්තිවල ඉගෙනගෙන තියෙන කාරණයක්. මම නැවත ඔබට මතක් කරන්නේ මේ අපේ සාකච්ඡාවට අදාළ නිසා. දැන් ඔබේ මේ sensors වලින් හඳුනාගත්ත දේවල් ගමන් කරනවා ඔබේ මොළයට. And those 5 sensors move, ගමන් කරනවා into your brain. As they come into your brain, your mind goes into actions. As කියන්නේ විට කියන එක, ඒවා ඔබේ මොළයට එනකොට ඔබේ මනස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔබේ සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. හඳුනා ගන්නවා මේවා. සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. Your mind goes into actions. So your mind is separate from your brain. හඳුනා ගන්න ඔබ නොදන්න දෙයක් නෙවෙයි. නූතන පරීක්ෂණ වලින් තව තවත් මේවා තහවුරු වෙනවා පමණයි. ඒ නිසා ඔබේ මනස ඔබේ මොළයෙන් වෙනස් වූ දෙයක්, වියුක්ත වූ දෙයක්. ඒ නිසා ඔබට පුළුවන් ඔබේ මනස යොදා ගන්නට මොළයට බලපෑමක් කරන්න. අපි අද සාකච්ඡා කරන්නේ impact of our thoughts. අපේ සිතුවිලි වල තියෙන බලපෑම on our brain. ඒ නිසා තමයි අපි කියන්නේ මොළයේ පිළිකාවක් සුව කරන්නට ඔබේ සිතුවිලි රටාව, thinking pattern එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඒක උපරිමයෙන් කරන්න ඕනේ. භාවනාවෙන් ඔබට කරන්නට පුළුවන්. ඒ වගේම සිත පිරිසිදුව පවත්වා ගැනීමෙන් උපරිම නිරවුල් පිරිසිදු හැඟීම් හැම පැත්තකින්ම, හැම තිතකින්ම ඔයා ફોකස් කරන්න ඕනේ තමන්ගේ මනස. ඒ දෙසටම උපරිම අවධානය යොමු කරලා පිරිසිදු සිතක් වෙනුවෙන්ම සටන් කරන්න ඕනේ.
ඒ පිරිසිදු සිත වෙනුවෙන් සටන් කිරීම ධනාත්මක චින්තනය තුළ අප ඔබට උගන්වන එක් ප්‍රධාන කරුණක්. ඒ තුළ ඔබට ඒ මොහොතේම යම් සතුටක් දැනෙන්නට පටන් ගන්නවා, ලැබෙන්නට පටන් ගන්නවා. උපරිමයෙන්ම නොවුනත් මා ඔබට කිව යුතුයි මා ඒ වෙනුවෙන් සටන් කරන්නෙක්. ඒ සටන මා අතහරින්නේ නැහැ. මම දන්නවා ඔබත් එලෙසයි කියලා. මේ මැදියම් රැය ආසන්නයේ මා සමග මෙලෙස ඒකාත්මික වී සිටින ඔබත් එලෙසයි. මම ඔබට කලින් මතක් කළා මොළය තුල හටගන්න බොහෝ රෝගාබාධ, ඔබේ මොළයට සම්බන්ධ බොහෝ මානසික තත්වයන් වෙනස් කරන්නට ඔබටමයි පුළුවන්කම තිබෙන්නේ. සිතෙහි සාමය, සිතෙහි සංසුන් බව, ආදරය පැතිරවීම තුළ, මෛත්‍රිය පැතිරවීම තුළ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්කම තිබෙනවා. ඔබේ ශරීරයේ පාට පවා, ඔබේ සමෙහි වර්ණය පවා වෙනස් වෙන්නට හේතු වෙනවා. ඔබේ මුහුණේ ප්‍රසන්න බව ක්ෂණිකව වෙනස් වෙනවා ඔබේ සිතුවිලි වල වෙනස්කම් මත. Your brain is the substrate to which your mind actually pushes through. වාගේ මයින්ඩ් එක පුෂ් කරනවා යම් දෙසකට, අන්න ඒ ඔබේ සිත යම් දෙසකටද තල්ලු කරන්නේ මොළය ඊට අවශ්‍ය පෝෂණය සපයන යම් කිසි පදනමක් විතරයි. ඔබ දන්නවා යම් දෙයක් වැඩෙන්න යම් කිසි පෝෂණය සපයන යම් පදනමක් තියෙන්නට ඕනේ. අන්න ඒ පෝෂණය සපයන ඒ පදනම තමයි මොළය. Your brain is a substrate කියලා අපි කියනවා. ඒ substrate එක තුල තමයි වැඩෙන්නේ. නැත්නම් මේ substrate එක පාදක කරගෙන වැඩිමක් විනා මොළය මෙතනදී ප්‍රධාන වෙන්නේ නැහැ. මනස කොයි පැත්තටද තල්ලු කරන්නේ ඒ පැත්තට තමයි මොළයේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ මුළු ශරීරයම පාලනය කරන, ප්‍රතිශක්ති කරන පද්ධතියට දැඩි බලපෑමක් ඔබේ සිතෙන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසායි මම කිව්වේ මේ කොරෝනා මරණ බොහොමයක් වළක්වා ගන්නට අපිට හැකියාව තිබුණා කියලා. So it's very important to look after your mind. ඒ නිසා හරිම වැදගත් ඔබේ මනස, ඔබේ සිත රැකබලා ගන්න එක. ඒ රැකබලා ගැනීම ඔබ කරනවද? ඒ කළ හැක්කේ විශ්ලේෂණ වලින් පමණයි. නිරන්තරයෙන්ම මොකද්ද මම මේ හිතන්නේ මේක මගේ අනාගතයට සුබදායීද? තව අවුරුදු 2කින්, තව අවුරුදු 5කින් මම ඉන්න ඕනේ කොතනද? අවුල් සහගත සිතුවිලි සමුදායකද? මම නිකමට හිතන්නම්, නිකමට ඔබට කියන්නම්, තරුණ අය රාගයට හරිම ඇලුම් කරනවා. දකින පැත්තට ඇස් යොමු කරනවා. එහෙම දකින පැත්තට ඇස් යොමු කරලා ඔබේ සිත කිලිටි කරගත්තාම තව අවුරුදු 5කින් 6කින් 7කින් 8කින් ඔබේ දරුවන් උස්මහත් වෙනකොට ඔබ ඉන්නේ කොතනද? අර සිතුවිලි වලට ඇබ්බැහි වෙච්ච තැන. ඔබේ සිත පුරුදු කරනවා ඒ ටොක්සික් thoughts වලට, ඒ විසසහිත සිතුවිලි වලට. ඔබේ මනසේ සැබෑ ස්වરૂපය ඔබ එක්කෙනාට ආදරය කරන්න ඕන. ඒ විදිහට තමයි ඔබේ මනස සකස් වෙලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ විශ්වයේ පැවැත්ම තියෙන්නේ. නමුත් ඔබ ආදරයෙන් තොරව ඒ රාගය දිගින් දිගටම සොයාගෙන යනවා. ඒ මනසට පුහුණු කර. මේ නැති වෙනවා විස සිතුවිලි. ඒ ටොක්සික් thoughts වලින් ඔබේ මොළයට බලපෑම් කරනවා. තව අවුරුදු 5කින් 6කින් 7කින් 8කින් ධනාත්මක චින්තනයේ දෙසකද ඔබ යන්නේ? දියුණු වෙන තැනටද ඔබ යන්නේ? නැහැ. දියුණු වෙන තැනට නෙවෙයි ඔබ යන්නේ. ඔබේ සිත අවුල් ජාලයක් බවට පත් වෙලා හිතන හැම මොහොතකම ඔබ අර ඇබ්බැහි වුණු රාගික සිතුවිල්ල ඔබට නොලැබෙන හැම මොහොතකම විඳවන දවසේ වැඩි ප්‍රමාණයක් විඳවන පුද්ගලයෙක් බවට ඔබ පත් වෙලා. ඒක දැනෙන්න ගන්නවා ඔබට. අවසානයේ විකල්පයක් නැහැ කියලා හිතන තැනටත් එනවා. මම කැමති පෞද්ගලිකව හරි සාකච්ඡා කරන්න මේ දේවල් ගැන යම් අය සමග මොකක්ද අපිට කරන්න පුළුවන් දේ කියන එක. හිතන්න නිතරම අනාගතය ගැන. මම හිතනවා. තව අවුරුදු 5කින් 6කින් 7කින් 8කින් මම ඉන්න ඕනේ කොතනද? ඒ දියුණුව මොකක්ද? මම නිදහසේ ජීවත් වන මේ ලෝකයේ ඉන්න බිලියන පතියටත් වඩා හොඳට ජීවත් වෙන කෙනෙක් බවට මම පත් වෙන්න ඕනේ. මම දන්නවා ඒ බිලියන පතියත් දවසේ වැඩි ප්‍රමාණයක් විඳවනවා අර වගේ සරාගික සිතුවිලි මනස තුල දිගින් දිගටම පුහුණු කළොත් ඒවට ඉඩ හැරියොත්. මොකද ඔහුට ඒ අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ ලෝකේ ස්වභාවයක් ඒක. මුදලින් ඒ සියල්ල ඒ විදිහටම ලබා ගන්න බෑ. ඒ පහස ලබා දෙන අය 100%ක්ම හදවතින් කැමැත්තෙන් ආදරයෙන් ලබා දෙන්නේ නැහැ.
ඒ තුල මිනිසුන්ගේ කඩාවැටීමක් ඇති වෙනවා. බිලියන පතියෙක් වුණත් ප්‍රකෝටිපතියෙක් වුණත් පළක් වෙන්නේ නැහැ. So it's very important to look after your mind. මේ දේවල් මම පොතපතින්ම උකහා ගන්න දේවල් නෙවෙයි. මම ගොඩාක් පොත ඇසුරු කරන කෙනෙක්. අන්තර්ජාලයේ මනෝවිද්‍යාව පිළිබඳව බොහෝ සෙයින් මා කියවන කෙනෙක්. නමුත් මා විශ්ලේෂණයෙන් ඔබ වෙත ගෙනෙන තොරතුරුත් බොහොමයක් එක්කයි මා ඔබට මේ කතා කරන්නේ. It's very important to look after your mind. ඔබේ මනස රැක බලා ගන්න එක හරීම වැදගත් ඔබේ සෞඛ්‍ය සම්පන්න බව වෙනුවෙන්. Mind is complicated. සිත හරිම සංකීර්ණයි, මනස හරිම සංකීර්ණයි. Mind is complicated. It's complex. It's very complex. මේ ඊටාම සංකීර්ණයි. මා ඉංග්‍රීසි ගුරුවරයෙක්. I am an English teacher. ඉතින් complex කියන වචනේ බ්‍රිතාන්‍ය උච්චාරණය complex වෙනවා. කොහෙන් හරි ඉංග්‍රීසි පැත්තට හැරෙනවා මනස. උච්චාරණත් උගන්වනවා ධනාත්මක චින්තන දේශනය තුල. Your mind is very complex. And it's complicated. හරිම සංකීර්ණයි. ඉතින් සිත කතරම් සංකීර්ණද ඒ තරමටම මොළය ඔයාගේ brain එක සංකීර්ණ වෙනවා. So if you are out of your default mode, මෙන්න මේකයි වැදගත්ම දේ. දැන් අපි කතා කළා default mode කියලා එකක් ගැන. ඔබේ මනසේ තියෙන මූලික ස්වરૂපය. අන්න ඒ default mode එකෙන් මූලිකම ස්වરૂපයෙන් ඔයා ඉවතට පැනලා නම් තියෙන්නේ. තරහවෙන් පිරিলা නම් වරදකාරී හැඟීමෙන් guilt කියන එකෙන් පිරিলা නම් GUILT guilt වරදකාරී හැඟීමෙන් පිරিলা නම් මම වැරදි කාර්යයක් කියලා නිතර ඔබ හිතන ස්වභාවයට ඔබ හිතපත් කරගෙන නම් එහෙම කරන්න එපා. නිතරම තමන් කරන හැම වැරද්දකටම සමාව දෙන්න පුළුවන් ප්‍රබලයෙක් වෙන්න. ඔබේ වැරදි වලට සමාව දෙන්න පුළුවන් එකම කෙනා ඔයා. සම්පූර්ණයෙන් සමාව දෙන්න. එවිටයි ඔබට හැඩ ගැහෙන්න පුළුවන්. සම්පූර්ණයෙන් සමාව දෙන්න. කමක් නැහැ. මං මේක නිවැරදි කරගන්න මාවතේ ඉන්නවා. ඒ නිසා මට සමාව දෙන්න පුළුවන්. සමාව දෙන්න 100%ක් සමාව දෙන්න. ඔබටම සමාව දෙන්න පුළුවන්. ඉතින් ඔබ එවැනි ගුණ පුරුදු කරලා නැත්තම් අර ඩිෆෝල්ට් මොඩ් කියන එක ඒ කියන්නේ හිතේ සාමය ආදරය පිරුණු ගතියෙන් ඔබ ඉවත් වෙලා නම් ඉන්නේ ඔබවම රෝගී කරගන්නව නේද? The toxic way of thinking විස සහිත ස්වරූපේ ඔබේ සිතුවිලි රටාවේ තියෙන්නේ toxic way එකක්. ඒ කියන්නේ ඔබේ මොළයට ඔබ විස කවනවා නිතරම. ඒක මුළු සිරුර පුරාම දුවනවා. ඔබේ ශරීරයේ විදිහ වෙනස් වෙනවා. ඔබේ සම නිතරම රෝගාබාධ වලට ලක් වෙනවා. සමේ රෝග බොහොමයක් සුව වෙනවා. සමේ රෝග වැළඳෙන්නෙත් නැහැ. සිත සුවපත් නම් ආදරයෙන් පිරලා නම් ආදරය කරන්න. ඒ උප්පරිමයෙන් කරන්න. අන්න අය ඔබ පිළිගන්න එකක් නැහැ. ඔබටම තරහයයි. ඒක සිද්ධ වෙනවා මට ඒක වෙලා තියෙනවා. අන්න අය පිළිගන්නේ නැහැ ඔබව. අන්න අය ඔබට ගෞරවය දෙන්නේ නැහැ. ඔබේ ආදරය ඔවුන් ප්‍රතික්ෂේප කරනවා කුණු කෙල පිටක් වගේ. නමුත් කෙසේ හෝ සටන් කරලා ඒ ස්ථාවරය රඳව ගන්න උත්සාහ කරන්න. අර ටොක්සික් වේ එකේ මනස රඳව ගන්න එපා. 98% of cancer comes from our thoughts. අපේ සිතුවිලි වලින් තමයි 98%ක් පිළිකා එන්නේ. අපේ thinking patterns වලින් තමයි මේක එන්නේ. From our thinking patterns. ඉතින් මම හිතනවා අද අපේ සාකච්ඡාව ප්‍රබල ලෙස ඔබගේ ජීවිතය වෙනස් කරන්නට මඟ පාදන සාකච්ඡාවක් දේශනයක් වේවි කියලා සෑම දිනකම බඳු සොඳුරු දේශනයකින් මා ඔබ මුණ ගැසෙනවා. හිතන්න අද නිදා ගන්න කලින් just 5 minutes, just a couple of minutes, විනාඩි කිහිපයක් සිතන්න. මොනවද අද අපි ධනාත්මක චින්තන දේශනය තුල කතා කළේ? The impact, IMPACT, impact බලපෑම පිළිබඳව, the impact of thoughts, සිතුවිලි වල බලපෑම පිළිබඳව අපේ මොළය මත මේ ගැන හිතන්න. ඒ වගේම විශේෂයෙන් අමතක කරන්න එපා මේ වචනය අවසාන මොහොතේ මා නැවත ඔබට කියනවා the default mode කියන එක. අපේ මනසේ තියෙන default mode එක. ඒ කියන්නේ Google Yahoo දෙකෙන් Google තෝර ගන්නවා වගේ මූලිකම ලක්ෂණය මොකක්ද අපේ මනසේ තියෙන ආදරයෙන් පිරුණු බව. ඒකට වෛරය, තරහව, වරදකාරී හැඟීම, මම වැරදි කියලා හිතන එක, හීනමානය, අදාළම නැහැ, මට බෑ කියලා හිතන එක අදාළ නැහැ. පිරිසිදු හැඟීම්, soundness, විශිෂ්ට පිරිසිදු නිරෝගී ස්වරූපේ තමයි මනසට ආйти. එය කිලිටි කරන්න එපා. මේ ගැන හිතන්න අද නින්දට යන්න කලින්. පුළුවන් නම් නිවාගත්ත උණු වතුර ටිකකින් ඇඟ පොඩ්ඩක් දෝවණය කරගෙන පිරිසිදු වෙලා නිදා ගන්න. නිදා ගන්න කලින් මම කියපු දේවල් චුට්ටක් හිතන්න. එක විනාඩි 5ක් 6ක්. Wish you all the best. Have a good night. හෙටත් රාත්‍රී 11ට සුපුරුදු ලෙසම ඔබ මුණ ගැහෙනවා මේ බඳුම සොඳුරු සාකච්ඡාවකින්.